නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, ජීවිතවලට විපත්ති කරදර ප්‍රශ්න හරියට එනවා. අපි කවුරුත් හිතන්නේවත් නැති විදිහට. අපි කවුරුත් හිතන්නේ පතන්නේ නැති වෙලාවට විපත්ති කරදර ප්‍රශ්න කඩාපාත් වීම මේ ජීවිතය ගත කරන කොයි කාටත් පොදු දෙයක්. හැබැයි විපත්ති කරදර කිසිවක් නැතුව සැනසille වාසය කරන්න නෙවෙයි අපි කැමති. හැමෝම ආස එහෙම. කරදර විපත්ති නැත්තම් කොච්චර හොඳද? ප්‍රශ්න නැත්තම් කොච්චර හොඳද? නස්පැත්ති වලින් තොර නම් කොච්චර හොඳද? අපි එහෙම හිතනවා. අරුබුද නැති ජීවිතයට කොච්චර ආසද? සමහරු නිකන් කියනවා නේ මේ ප්‍රශ්න විපත් කවදා ඉවර වෙයිද කියලා. හැමෝගෙම හිත එහෙම තියෙනවා. හැබැයි පින්වතුනි, අපි යම් දෙයකට විපත්ති කරදර කියලා කියනවාද? අපි විපත්ති කරදර කියලා අපි දකින්නේ මොනවද? ඔන්න ඥාතීන්ට විපත් වෙනවා. හිතවතුන්ට විපත් වෙනවා. තමන්ගේ දේපල වලට විපත් වෙනවා. හම්බ කරන ධනයට විපත් වෙනවා. මේවනේ අපි විපත්ති විදිහට අපි දකින දේනේ. මේ විපත්ති කරදර වලට වඩා හාත්පස වෙනස් එකක් බුදුරජාණන් වහන්සේ විපත් කියලා කිව්වනේ. අපි මේ විපත්ති කරදර කියලා කියන දේවල් වලට හාත්පස වෙනස් එකක් තුන්ලොව ආතැඹුලක්ෂය අවබෝධ කරලා ධර්ම ධාතුව අවබෝධ කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළනේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා විපත්තියට පත් වෙනවා නම් විපත්ති තුනකි. සීල විපත්තිය, චිත්ත විපත්තිය, දෘෂ්ටි විපත්තිය. මේ තමයි මිනිස්සුගේ ජීවිතේට එන විපත්. එයාගේ සීලය විපතට පත් වෙනවා නම් අන්න විපත. එයාගේ චිත්ත, එයාගේ සිත විපතට පත් වෙනවා නම් ආන්න විපත. එයාගේ දෘෂ්ටිය විපතට පත් වෙනවා නම් ආන්න විපත. මෙවුවා තමයි කිව්වා විපත්. අපි ජීවිතේ ගත කරනකොට පින්වතුනි, සීලය ගැන හැඟීමක් නැතුව ගත කරනවා නම් කොච්චර පොහොසත් වුණත්, කොච්චර සල්ලි හම්බ කරත්, කොච්චර ප්‍රසිද්ධ වුණත් අපි විපතටපත් වෙලා. අපි ජීවිතේ ගත කරනකොට අන්සතු දේවල් වලට ලෝභ කරනවා නම්, අධික ද්වේෂයෙන් වාසය කරනවා නම් ඒ හිත විපතටපත් වෙලා. ඊළඟට අපි ජීවිතේ ගත කරනකොට අපිට දෘෂ්ටි අවුල් වෙලා නම්, දෘෂ්ටි අවුල් වුණා කියලා කියන්නේ මොනවද? දානෙ පිළිගන්නේ නැත්තම්, පුද සත්කාර පිළිගන්නේ නැත්තම්, වන්දනාමාන පිළිගන්නේ නැත්තම්, කර්ම විපාක පිළිගන්නේ නැත්තම්, අම්මා තාත්තා පිළිගන්නේ නැත්තම්, මෙලොව පරලොව පිළිගන්නේ නැත්තම්, දෙවියන් බඹුන් ප්‍රේතීන් නිරිසතුන් පිළිගන්නේ නැත්තම්, සම්මා සම්බුදුවරුන් පිළිගන්නේ නැත්තම් විපත් දෘෂ්ටි විපතටපත් වෙලා.
බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මෙයයි විපත. මේක තමයි විපත. පින්වතුනි පරිබාහිර හටගන්න විපත් තියෙන ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපි සමහරවිට මේ විපත් වලින් මග ඇරලා ඉන්න උත්සාහවත් වෙනවා අපිට කරගන්න බෑ. හැබැයි මේ විපත කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් එකක්. මේ විපත වළක්වා ගත්තේ නැත්නම් ලෝකෙ නෙවෙයි විපත වැටෙන්නේ අපි. ඒ නිසා විපත් ගැන අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි විපත් ගැන විතර නෙමෙයි සම්පත් ගැන දැනගෙන ඉන්න ඕනේ. සම්පත් කියලා කියන්නේ අපි මේ පරිබාහිරින් එකතු කරන ඒවා නෙමෙයි. පරිබාහිරින් එකතු කරන වස්තුව, පරිබාහිරින් එකතු කරගන්න සම්බන්ධතා, පරිබාහිරින් අපිට හැදෙන නම්බුනාම මෙව්වට අපි සම්පත් කියලා කියනවා. බලපුවමත් පේනවා සම්පත් වගේ. හැබැයි බලන්න මේ සම්පත්තිත් එක්ක ඉන්න මිනිස්සු මැරිලා යනකොට සම්පත්ති ටික මෙහෙ දාලා යන්නේ නැද්ද කියලා. කවුරුත් ඒව අරන් යන්නේ. කාටවත් ඒව අරගෙන යන්න පිළිවෙලකුත් නැහැ. සම්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ වෙනම ක්‍රමයකට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්පත්ති තුනකි. සීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය, චිත්ත සම්පත්තිය. කෙනෙක් සිල්වත් වෙනවා නම් ආන්න සම්පත්තිය. කෙනෙකුගේ දෘෂ්ටිය හරියනවා නම් ආන්න සම්පත්තිය. කෙනෙක් ලෝභ කරන්නේ නැත්නම් මෛත්‍රියෙන් ඉන්නවා නම් අන්න සම්පත්තිය. ඒ නිසා බුදු කෙනෙක්ගේ ශාසනයක ඇතුළේමයි පින්වතුනි හැබෑ විපතත් හැබෑ සැපතත් අපට දැනගන්න ලැබෙන්නේ. හැබෑ විපත සැපත දැනගන්න ලැබීම පවා ලාභයක් කියලා හිතන්ට. අනේ මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච නිසා අපිට හැබෑ සැපත විපත දැනගන්න ලැබුණා නොවේද කියලා හිතන්ට. ඒ අදහසින් අපි අද මේ ධර්මය හමු. අද බොහොම ලස්සන ජාතක පොතක් අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ජාතක කතාවේ නම ජනසන්ධ ජාතකය. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ නොම්බර 19/4 සිරිමාව බණ්ඩාරනායක මාවත මහර කඩවත යන ලිපිනේ පදිංචි පින්වත් වෛද්‍ය ලසන්තා ශ්‍යාමලී ලියනගේ මහත්මිය. එතුමී ධර්ම දානය සිද්ධ කරනවා. මීට 3 මාසයකට පෙර මිය පරලෝ ගියපු පින්වත් සුධර්මා චන්ද්‍රාවති අරඹගේ පුංචි අම්මාටත් මීට වර්ෂයකට පෙර මිය ගියපු සෝමාවති අරඹගේ මෑණියන්ටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන ඉතින් පින්වතුනේ මේ ජනසන්ධ ජාතකයේ බුදුරජාණන් වහන්සේ වදාළේ බොහොම අපූර්ව අර්ථයක්. මේ ජාතක කතාව දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ওই කාලේ පසේ නදී කෝසල මහා රජුරු හරියට රාජ සම්පත්තිය නිසාවෙන් ධර්මයේ ප්‍රමාද වුණා. රාජ සම්පත්තිය නිසා ඉතින් රාජකීය සම්භාෂණ, රාජකීය නැටුම්, රාජකීය වෙනත් උත්සව මෙව්වා විතරයි රජුරවන්ට දැන් ජීවිතේ. රජුරෝ කනවා, බොනවා, නටනවා. රජුරෝ එන්ජොයි කර කාලය ගත කළා. රජුරවන්ට අමතක වුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එන එකවත්. කාලයකට පස්සේ රජුරෝ එකපාර භාග්‍යතුන් වහන්සේ මතක් කළා. හීලට ආහාර අනුභව කරපු ගමන්ම උදෙන්ම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා ඉතින් දැන් ටිකක් ලැජ්ජාහිත් වගේ ඇයි කාලයකට පස්සේනේ. ඇවිල්ලා රජුරෝ පැත්තකින් හීන් සීරුවේ ඈඳි ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඈ මහරජ සෑහෙන දවසකින් නොවේ දකින්න ලැබුණේ. මොකෝ බොහෝ අතිරේක කටයුතුවත් යෙදුණාමත්ද? එතකොට රජුරවන්ට කතා කරන්න අවස්ථාවක්. රජුරෝ ඉතින් ඇඟත් හරිබරි ගහලා ඇස් දෙක ලොකු කරන් කිව්වා අනේ ඉතින් ස්වාමීනි අපිට වැඩ නොවේ. අපි රජවරුනේ. හරියට වැඩ ස්වාමීනි වැඩ අවසානයක් නැහැ කොනක් පොටක් නැති රාජකාරී. ඉතින් ස්වාමීනි ඒ හේතුවෙන් තමයි ඉතින් භාග්‍යතුන් වහන්සේ දකින්නවත් වෙලාව වෙන් කරගන්න අමාරුනේ කිව්වා. හරි බිසි කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ රජුරන්ට කියනවා මහරජ තථාගත රහත් සම්මා සම්බුදුවරයෙකු මුණ ගැසීම සංසාරගත සත්‍යයක් ලබන අතිශය දුර්ලභ දෙයක්.
ඒ බුදුන් මුණ ගැසීම බුදුරජුන්ගේ අවවාද අනුශාසනා ලබන්ට වාසනාව උදා වීම කොච්චර දුර්ලභ දෙයක්ද? එවන් මොහොතක් මග හැරෙද්දී වෙනත් කටයුතු හිස් මුදුනේ තියාගෙන එව්ව ලොක කරගෙන වාසය කරේ කොහොමද? එහෙම ඇහුවනේ ශාස්ත්‍රඥ වහන්සේ. බලන්න ඒකනේ අපි කියන්නේ පින්වතුනි සම්බුද්ධ රාජ කියලා. බුදු රජුන් රජවරුන්ට එහෙම කතා කළේ භාග්‍යතුන් වහන්සේ. ඇයි භාග්‍යතුන් වහන්සේ රජවරුන්ට එහෙම කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් යුක්ත නිසා. රජා වුණත් මිනිස්සෙක්නේ. රජා වුණත් සසරේ යන සත්වයෙක්නේ. අපි එක එකාට අමතක වෙන්නේ පින්වතුනි ඕකනේ. අපි එක එක තරහතරන් වල ඉන්න පුළුවන්. අපි එක එක කුල වංශ වල ඉන්න පුළුවන්. අපිට එක එක උස් පහත්කම් තියෙන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම මිනිස්සුયો කියන එක අපිට මතකයේ තිබ්බනම් මිනිස්යන්ට වෙන ඔක්කොම නැස්පැති ටික අපිටත් වෙනවා කියලා අපිට මතක් වෙනවා. හැබැයි ගොඩාක් දෙනකොට ඒක අමතකයි. සමහර කෙනෙකුට හොඳට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් මේ කටමුකරී නම් අමතකයි. තමන් මිනිස්සෙක් කියලාත් අමතකයි. මුකරි කට නිසා තමන්ව වනසා ගන්න අය පේන්නේ නැද්ද? කටමුකරී. ඊළඟට තමන් අතීතේ රැස් කරපු පිනක් හේතු කරගෙන තමන්ට මේ ජීවිතේ අපි හිතමු ධන සම්පත්තිය වැඩිපුර තියෙනවා කියලා. අමතකයි තමන් මිනිස්සෙක් කියලා. ඊළඟට තමන්ට යම් දක්ෂතාවයක් හේතු කරගෙන හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා හිතමු. අමතකයි තමන් මිනිස්සෙක් කියලා. තමන් ඉහළ වංශවත් කුලයක උපන්න කියලා හිතමු. අමතකයි තමන් මිනිස්සෙක් කියලා. අපි මතක තියාගන්න ඕන අපි හැමෝම මේ කුණප කොටස් 32කින් යුක්ත ශරීරයක් ලබාපු මිනිස්සු. අපි හැමෝම දිරණ කයක් සහිත මිනිස්සු. අපි හැමෝම ලෙඩ වෙන කයක් සහිත මිනිස්සු. අපි හැමෝම කැඩී බිඳී යන කයක් සහිත මිනිස්සු. අපි හැමෝම යම් දවසක මරණයට පත්වෙන මිනිස්සු කියන එක අපිට මතක තියෙන්න ඕන. ඉතින් ඒ කරුණාව මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ රජුරවන්ට මෙහෙම ටිකක් අදින් කතා කළේ. රජුරවන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ ඈ මහරජ ඔබ රාජ්‍ය කෘත්‍යෙහි අප්‍රමාදී වෙලා ඒ රාජකෘත්‍ය හරියට කරනවා කියන එක තේරුම් ගත යුතුයි. මොකද්ද රාජකෘත්‍ය කියලා කියන්නේ රජතුමනි? මව්පියන් විසින් සිය දරුවන් දෙස බලනසේ සතර අගතියකින් තොරව රටවැසියා දෙස බැලීමයි. මේක තමයි රාජකෘත්‍ය. රාජ්‍යයක් කරනවා ආණ්ඩුවක් කරනවා කියලා කියන්නේ මොකද්ද? රටක් පාලනය කරනවා කියලා කියන්නේ මොකක්ද? මහා ජනයා දෙස බලන්න ඕන සතර අගතියෙන් තොරව. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන අගති වලින් තොරව. අනේ මේ අපේ රාජ්‍යයන් පාලනය කරන ඈයෝ මේ බුදුබණ අහනවනේ. අපේ රාජ්‍යයන් පාලනය කරන අය බුදුබණ අහනවා නම් අපේ දේශපාලඥයෝ බුදුබණ අහලා හැදෙනවා නම් දේවාල ගුබ්බායන් ඇස්සේ රින්ගන්නේ නැතුව කොච්චර සෙතක් සැදේවිද මේ රටකට. මේ ලංකා භූමිය ගැන හිතෙන්න පින්වතුනි. ලංකා භූමියේ බහුතරයක් මැණික් ආකාරයක ඉන්න අන්ධයෝ වගේ. මැණික් ආකාරයක්. හැබැයි අන්ධයෝ. ඇස් පේන්නේ. ඒකුන්ට මැණිකත් එකයි ගලත් එකයි. අන්ධනේ. ඒ වගේ මේ ලංකා භූමියේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට සලසා ගැනීම පිණිස පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ඔක්කොම තියෙනවා. ආශිර්වාද සලසා ගැනීම පිණිස සෑය, බෝධිය, ධාතුන් වහන්සේ හැමදේ තියෙනවා. මේ අන්ධයන්ට ඒවා නොපෙනෙන ඒ නොපෙනෙන එක තමයි අවාසනාව. අන්ධයෝ ඒවා දකින්නේ. අන්ධයන්ට ඒක පෙන්වන්නත් බෑ. අන්ධයන්ට කිව්වට වැඩක් නෑ. රතු පාටයි, කහ පාටයි, කොළ පාටයි කියලා පාට කිව්වට වැඩක් තියනවාද අන්ධයාට? අන්ධ තැනැත්තාට ඒක පේන්නේ නෑ. අපේ ලංකා භූමියක් පින්වතුනි කොහොමද දියුණු වෙන්නද? අපි මහා ජනයා ಜಾති අන්ධයන්ගෙන් සුබ වර්ණය අහන්නේ නැද්ද? සුබ වර්ණය
නිමිති පලාපල නැකත් මේ ඔක්කොම අන්දයෝ කියන ඒවත් අහගෙන ඉන්නවනේ අපේ මිනිස්සුયો. කොහොමනම් දියුණුවක් කරා ජීවිතයක් යන්නද? ඉතින් ගොඩාක් දේවල් තියෙනවා පින්වතුනි බුදු කෙනෙක්ගේ ධර්මයක් තුලින් අපට පැහැදිලි කර ගැනීමට තියෙන. රාජ්‍ය පාලනය කියලා කියන්නේ අගතියෙන් තොරව මහජනයාට සෙත සැලසීම කිව්වා. දස රාජධර්ම නොපිරිහෙලා ඉටු කිරීම කිව්වා. රටක ප්‍රධානියා වන රජතුමා ධාර්මික වුණොත් මහරජුනේ ඔහු වටේ ඉන්න සියලු දෙනා ධාර්මික වෙනවා කියන එක විස්මයජනක නැහැ. එහෙනම් ඒකෙම තියෙන අනිත් පැත්ත. රජා අධාර්මික නම් වටේ ඉන්න අය අධාර්මික වෙනවා කියන එකත් විස්මයජනක නැහැ. රජු ධාර්මික වුණොත් වටේ ඉන්න අයත් ධාර්මික වෙනවා. ඒ නිසා රජතුමනි තමන් ධාර්මිකව රාජ්‍ය පාලනය කරමින් තමයි මහා ජනයාට සෙත සැලසිය යුත්තේ. ඉතින් අතීතයේ මහා බෝධිසත්වයන් වහන්සේ මහා නුවණැතිව රාජ්‍ය පාලනය කරද්දී මහජනයා හට එසේ සෙත සැලසුවා කියලා බුදුරජාණන් වහන්සේ රජුරවන්ට යම් අතීත පුවතක් හෙළිදක්වමින් මේ කතාව අවසන් කළා. එතකොට පසේ නදී කෝසල රජුරෝ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිය හිතු මනාපේ සුචරිත දහම්හි පිහිටා මහා ජනයාට ඔවදන් දී පිරිසත් සමගම ස්වර්ග පරායන වෙච්චි ඒ නුවණැත්තන්ගේ දිවිය ගැන මා තහඬ සතුටුයි. ස්වාමිනී අතීත පුවත අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා ඉල්ලුවා. ඔන්න ඔය වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ වදාරන්නේ මේ ලස්සන ජාතක කතාව. මොකද පින්වතුනි ජාතකයේ නම ජනසන්ධ ජාතකය. ගොඩාක් ඈත අතීතයේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කළා. ওই රජුරුවන්ගේ අගමෙහෙසිගේ කුසේ ඒ කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පිළිසඳ ගත්තා. ඒ බෝධිසත්ව පුත් කුමාරයාට ලැබුච්චි නම තමයි ජනසන්ධ. මේ ජනසන්ධ කුමාරයා අනුපිළිවෙලින් වැඩිලා හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලා අවසානයේ බඹතත් රජුගේ ඇවෑමින් ජනසන්ධ නමින් රාජ්‍යයට පත් වුණා. ওই ජනසන්ධ රජතුමා දානේ ඇලිච්ච කෙනෙක්. වාසල් දොරටු 4ත් නුවර මැදත් රජමැදුර ඉදිරිපසත් කියන තැන් 6 නිරන්තර දන් වැටක් පැවැත්වුවා. දන් වැට කියලා කියන එක මං හිතන්නේ පින්වතුන්ලා දන්නවා. අඛණ්ඩව දෙන දානේ. අඛණ්ඩව දානේ දෙන විදිහට සිදු කළා. ඊනකට මුළු දඹදිවම සතුටින් උද්දාමයට පත් කරව නිරන්තරයෙන් මහා දම් පූජා කළා. මිනිසුන්ට එක එක අවස්ථාවල වස්ත්‍රත් දෙනවා, අනිකුත් දේත් දෙනවා. ඉතින් මෙහෙම දම්පැන් පූජා කරනකොට මිනිසුන්ට මිනිස්සු මේ තමන්ගේ ජීවිකාව ගත කරගීම කියන එක මිනිසුන්ට අපහසුන්නේ. ඇයි රජුරෝ දන්සල් වලින් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරනවා. ඉතින් මිනිසුන්ගේ අර හොර මැරකම් ඒව නැතුව ගියා. මිනිස්සුත් දානේ පූජා කරනවා, රජුරුවන්ගේ දාන වලට උදව් කරනවා. රටේ වැරදි කරන මිනිස්සු නැතුව ගියා. හිරගෙවල් වැහිලා ගියා. ඉතින් මේ විදිහට කාලය ගත වෙනකොට රජුරුවෝ ඒ කාලේ නිතරම සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කර වාසය කළේ. සතර සංග්‍රහ වස්තු කියලා කිව්වේ දානං අත්තචරියං සමානත්තතා පෙය්‍යවච්චං. දානය කියන්නේ සංග්‍රහ වස්තුව. අර්ථචරියාව කියලා කියන්නේ සංග්‍රහ වස්තුව. සමානාත්මතාවය කියලා කියන්නේ සංග්‍රහ වස්තුව. ඊළඟට පෙය්‍යවච්ච ප්‍රිය වචනය කියලා කියන්නේ සංග්‍රහ වස්තුව. ඉතින් ওই විදිහට රාජ්‍ය පාලනය කරන රජුරෝ නිතරම මහා ජනයාට කියපු දෙයක් කියනවා මෙන්න මෙහෙම. පින්වත්නි දන් දෙව්. පින්වත්නි සිල් රකිව්. ධර්මයේ හැසිරෙව්. දැහැමිව කර්මාන්ත කටයුතු කරව්. කුඩා කාලයේ පටන් සෙල්ලමට නොඇලී ශිල්ප ශාස්ත්‍ර උගනිව්. උත්සාහයෙන් ධනය උපයව්. බොරු වංචා නොකරව්. සොරකම් නොකරව්. කේලාම් කියා පිරිස් බෙහෙද නොකරව්. සණ්ඩූ සරුවල් වල නොපැටලෙව්. මාපියන් කුල දෙටුවන් පුදව්. ඔහොම තමයි රජවරු ඒ කාලේ කියලා තියෙන්නේ වේදිකාවල. ඉතින් අද කාලේ අපේ පාලකයෝ මොනවද කියන්නේ වේදිකාව උඩ.
වේදිකාව මත රජවරු කතා කරලා තියෙන දේවල් පින්වතුනි ඇත්තටම බලපුවම වේදිකා මත රජවරු එකල බණ කියලා තියෙන්නේ. ධර්මය. හැබැයි රජු ධර්මයේ කිව්වේ මේ තමන්ට පිරිසක් පක්ෂ කර ගැනීම උදෙසා නෙමෙයි. රජු ධර්මයේ කිව්වේ තමන් ධර්මයේ තුල පිහිටා අන් අයවත් ධර්මයේ සමාදන් කරවීම පිණිස. ඉතින් ඔහොම ගත කරන ජනසන්ද රජුරෝ දවසක් පුරහඳ පෑයූ පුන් පොහෝ දවසේ උපෝසත සීල අධිෂ්ඨානයේ සිදුකොට සිය රටවැසියාව තවදුරටත් යහපතේ හික්මවන අදහසින් බණ කීම පිණිස නගරේ අනබෙර ගැස්සුවා. අන්තපුර කාන්තාවන් ඇතුළු සියලු නුවර වැසියෝ රාජාංගණයට රැස් වුණා. අලංකාර මණ්ඩපයක් මැද පනවන ලද ආසනයේ වැඩවිලා රජුරුව විශේෂ බණක්. මොකද්ද මේ බණ බලන්න? රජුරුව කිව්වා රටවැසියනි අද මාත් ඔබට කියා දෙන්නේ ශෝක කිරීමට හේතු වෙන කරුණුත් ශෝක නොකිරීමට හේතු වෙන කරුණුත් ඒ නිසා රටවැසියනි ඒ හොඳට සවන් වෙම ආසාව කිව්වා. මේ මහා බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ තිබුණු අසිරිය රට පාලනය කරන රජුරුවත් සුන්දර දේශකයන් වහන්සේ නමක්. ධර්මයේ කිය තමයි රට පාලනය කරලා තියෙන්නේ. ඇත්තටම පින්වතුනි පාලකයෙක් එහෙම නැත්නම් අධිපතියෙක් ජනයාට කතා කළ හැකි කෙනෙක් බවට පත් වුණාම එයා යහපත තමයි දෙන්න ඕනේ. ඊළඟට අපි හිතමු රටේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් වුණා කියලා යහපතයි දෙන්න ඕනේ. රටේ ප්‍රසිද්ධ නළුවෙක් නිලියෙක් වුණා කියලා යහපතයි දෙන්න ඕනේ. ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වුණා කියලා යහපතයි දෙන්න ඕනේ. නමුත් අපිට ලෝකයේ දිහා බලනකොට ලෝකයේ ඕනේ මේ ලංකාව දිහා බලනකොට පේනවා නේද මේකේ එහෙම නැහැ කියලා. මේකේ ප්‍රසිද්ධියට පත් වෙන ආචාර්යවරු ගුරුවරු ගත්තොත් එහෙම ඒකුණුත් කරන්නේ බොහෝ දෙනෙක්. කීප දෙනෙක් ඉන්නවා යහපතේ සමාදන් කරවන. බොහෝ දෙනෙක් කරන්නේ අඩු ගානේ ප්‍රිය වචනයකින්වත් මේ මහජනයාට සංග්‍රහ කරන්නේ නැහෙනි. ප්‍රිය වචනයකින්වත් පරුස වචන, නීච වචන, හීන වචන ඒ වචන වලින් කතා කරනවා. නළු නිළියොත් එහෙමයි. ප්‍රසිද්ධ වෙන කෙනා ඒ ප්‍රසිද්ධිය තුලින් නිකන් තමුන් අමුතු චරිතයක් ආරූඪ කරගන්න හදනවා මිසක් මේ මහා ජනයා කෙරෙහි අනුකම්පාවෙන් මේ මහා ජනයාට යහපතක් දෙනවා කියලා එක අනේ එහෙම නෑ. තමන් යහපත සලසා ගන්න එපා ඉස්සෙල්ලා. ඉතින් මේ යුගයන් දෙකක වෙනස අපි මොකද්ද වාසනාවකට පිංගුතුනේ මේ පිංගුතුල්ලා දැන් මේ අපි දේශනා කරන ධර්මයේ යම් තැනක වාඩි වෙලා අහනෝනේ පිංගුතුන් වාසනාවන්තයි. අපි හැමෝටම වාසනාවක් තිබුණා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබන්න. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක නේද අපිට මේව අහන්න ලැබෙන්නේ. අඩු ගානේ මේ සවම්පත් වලට මේක අහන්න ලැබීම හරි පිනක්. කරනවා හැසිරෙනවා කියන එක ඒක ඊට එහා තියෙන එකන්නේ. අඩු ගානේ මේක අහන්නවත් ඇහිීමේ වාසනාව ගැන පවා සතුටටපත් වෙන්න. ඉතින් රජුරෝ කියනවා අද නුඹලාට මා කියා දෙන්නේ ශෝක කිරීමට හේතු වෙන කරුණුත් ශෝක නොකිරීමට හේතු වෙන කරුණුත්. එතකොට නගර වැසියෝ ටික හරි සන්තෝෂයටපත් වුණා. නගර වැසියෝ ටික මේ සවන් යුග යොමා හොඳට තමන්ගේ දෙනුවන් අයා බෝධිසත්වයෝ දෙස බලාගෙන හිටියා ආසාවෙන්. එතකොට බෝධිසත්වයන් වහන්සේ ඊටාම මధుර මනෝහර මිහිරි ස්වරයෙන් මේ විදිහට ගාථාවින් ධර්මය පැහැදිලි කළා. ඒ ධර්මයේ පැහැදිලි කරපු විදිහ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට තමයි කියලා දෙන්නේ. එදා බරණැස රජ කළ ජනසන්ද නං නිරිඳා මහජනයාට මෙසේ කීවා පින්වන්දි දස තැනකදී කළ යුතු යහපත නොකරන අනුවන තැනැත්තා මෙහිමෙන්ම පරලොවදිත් පත්වන්නේය දුකටමය. දුකටම පත්වෙන්න හේතු වෙන කාරණා 10ක්. එහෙම නැත්නම් තැන් 10ක්. මොනවද? කුඩා අවදියේ සිට ශිල්ප ඉගෙනුමට වෙහෙසි දක්ෂයෙකු වී වීරියෙන් ධන උපය ගන්නට
පමා වූ තැනැත්තා මහලු වයසට ගිය විට හොඳින් කාබී තුටින් වසනා අන් මහලු අය දැක අනේ මා පුළුවන් කල දනය උපවුවේ නැත කියා ගෙවුණු අතීතයේ වැළඳ පසුතැවේ සුසුම් හෙළමින් එනිසා තෙපි දරුවෙනි කුඩා කල සිට නොමැලිව දැහැමිව ධන උපය ලබන්නට හොඳින් ශිල්ප උගනිව්. ඔන්න බෝධිසත්වයෝ කියපු පළවෙනි බණපදේ. ඇතැම්මු ඉන්නවා කියනවා මේකේ හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරන්න පුළුවන් පුංචි සංදී ඒකට කැප වෙන්නේ වෙන වෙන දේවල් වල පටල වෙනවා. පටලවිලා හිට ඉගෙන ගන්න කාලේ වනස ගන්නවා. වනසාගෙන ඊට පස්සේ හරියට රසාවක් නැහැ. දැන් එහෙම තියෙනවනේ ඔන්න දැන් ගොඩක් දරුවන්ට මේක වෙනවා. තරුණ දූල පුතාලට ওই චූටි කාලේ වෙනකොටම ඔන්න දෙමව්පියෝ මේ මොකක් හරි අධ්‍යාපන කටයුතු පහසු දෙසා කියලා දැන් ඉතින් වෙන බේරෙන්න ක්‍රමයක්වත් නැහැනේ. ඔන්න ස්මාර්ට් ෆෝන් ආදී අරන් දෙනවා. අරගෙන දුන්නාට පස්සේ මේකේ සීමාව දන්නේ. ඊට පස්සේ ඒකෙන් කරන්න පුළුවන් කොහොම විනාශي තමන්ගේ ජීවිතයට කරගන්නවා. ඊළඟට ඉගෙන ගන්න මේ විභාග කටයුතු ගැන හිතන්න ඕන කාලේ මේ සම්පූර්ණයෙන්ම නිකන් අඹු සැමියෝ හිතන කල්පනා මේ චූටි ඔලු ගෙඩි අස්සට යනවා. අන්තිමේ චූටි ගෑනු ළමයි තමන්ගේ මිනිස්සු ගැන හිතනවා. චූටි පිරිමි ළමයි තමන්ගේ කාන්තාව ගැන හිතනවා. අවසානයේ ඊටාම කුඩා වයසේදී තමන්ගේ අධ්‍යාපන කටයුතු වනසගෙන ඔන්න රස්සා කරන්න ඕන වයසට එනවනේ. ආවට පස්සේ අනේ දැන් ඉගෙනගෙන නැහැ. ඉගෙන ගත්තේ නැතුවම කවුරුත් පිනට රස්සා දෙන්නේ. ඊළඟට අර පුංචි කාලේ ඉඳලා වහන්සි වෙච්චි නැති කය තමන්ට කියලා යමක් කරන්න අතපය වෙහිසි වැඩක් කරන්න හුරුවකුත් නැහැ. අන්තිමේ මේ චූටි රස්සා තෝරගෙන ඒ රැකියා කරන තැන්වල පොඩි පඩියක් ලැබමින් මේ ඉහළ නිලධාරීන්ගෙන් බලු බැනුම් අහා එහෙම නේද ජීවිතේ. අන්තිමේ අර හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරලා සැනසille ඉන්න මිනිස්සු දිහා බල හූල්ලන්න ගන්නවා කියනවා. මේ මිනිස්සු දිහා බල හූල්ලන්න ගන්නවා කියනවා. අයියෝ අපිට මේක කරගන්න පෙරුව ගියානේ. දැන් එහෙම හූල්ලන එකටත් එහානේ දැන්. දැන් ඒකේ තියෙන්නේ ඒ තමන් ගැන පසුතැවෙනව වෙනුවට අර හම්බ කරලා දිනු වෙච්ච මිනිහට ඊර්ෂ්‍යා කරනවා. ඕකුන් ඔය කපටි කරමින් හම්බ කරපුවා එක්ක ඕකුන් ඔය මෙහෙම මේ ලාමක දේවල් වලින් හම්බ කරපුවා ඔව්වා කළු සල්ලි ඔව්වා පිරිසිදුනේ ඔය වගේ මොකක් හරි ඉතින් කිය ඒකේ නා දුකටපත් වෙන එකක් විතරයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාව ඉගෙන ගන්න වයස කියන එක වරද්ද ගන්න හොඳ නෑ. ඉතින් මං හිතනවා දෙමව්පියෙකුට අද මේ අහන බණපදේ ඔන්න ඔය කොටස තමන්ගේ දරුවෙකුට හොඳට කියලා දෙන්න. ඉගෙන ගන්න වයස කියලා කියන්නේ අවුරුදු 19 වගේ වෙනකොට ඉගෙන ගන්න වයසේ බොහෝ කොටසක් ඉවරයිනේ. එතකොට අවුරුදු 19 වෙනකම් මේ ගෑනු ළමයි පිරිමි ළමයි රැකුණොත් එහෙම එයාගේ ජීවිතය එතනින් එහාට කොච්චර සාර්ථක වෙනවද? ඔය අවුරුදු 19 නේද සම්පූර්ණයෙන්ම අවුල් කරගන්නේ. එනිසා රැකවරණයක් තියෙනවා පින්වතුනි මේ දේවල් හරියට අපි අපේ දරුවන්ට කියලා දෙනවනේ. එනිසා ඔය මේ බණපදේ ඒක මතක තියාගන්න. ඒක මතක තියාගෙන තමන්ගේ දූල පුතාලට කියලා දෙන්න. කුඩා අවදියේ මගේ හොඳ ගුරුවරුන් ඇසුරින් නොයෙක් හොඳ ශිල්පයන් උගන්වන්නට ඉඩ තිබුණා. එදා ඒ ගැන නොසිතා සෙල්ලමින් කල් ගෙව්වා. අනේ මට මහලු කල එනිසා උරුම විය දුක. තොප දරුවෙනි යවුන් කල වඩා විරියගෙන නොයෙක් සිප් හදාරා ධනෙ උපයා ගන්නට නිසි දෙහැමි මං සොයා හොඳින් වීරිය කරපන්. අනික් අයට කියන්න කියනවා එහෙම. අනික් අයට අවවාද අනුශාසනා කරන්න කියනවා එහෙම. තමන්ට වැරදුනත් අනිත් පොඩි අයට දැන උගත්කම් නැති මං නොයෙක් වංචාවන් කොට මිනිසුන් රවටමින් ඉඩලද සැනින් ගසා කෑවෙමි. දැන උගත්කම් නැති අය මොකද කරන්නේ? වංචා කරන්න ගන්නවා කියනවා මිනිස්සු රවටලා
ඉඩක් ලැබිච්ච සැනින් ඒ මිනිස්යාව ගසා කනවා. දැන් අද පේනව නේද ගොඩක් ඔය ගසා කෑම වංචාව. අපි මේ රැකී ආරක්ෂා ගත්තොත් එහෙම පින්වතුනේ මිනිස්සු කරන රස්සා ක්ෂේත්‍රවල අසවල් ක්ෂේත්‍රයක නෑ කියලා කියන්න බැරි තරම් හැම එකම වගේ තියෙනවා. එතකොට මේ ගසා කෑම තියෙන්නේ කා ගාවද? දැනුගත්කම් නැති අය ගාව. එහෙනම් ගසා කනවා නම් යම් තැනෙක් ඒ දැනත්තා කවරෙක්ද? මෝඩ. ගසා කනවා නම් අන්සතු දේ කපටිපිකමින් ගන්නවා නම් ඒ තැනැත්තාට කියන්න තියෙන්නේ මෝඩ කියලා. ජනයාව රවට්ටන එක එයාට ලේසි වෙන්න පුළුවන්. හැබැයි එයා නොදැනීම එයා රැවටෙනවා. වංචා කරන්න ලේසි. හැබැයි අපි තව කෙනෙකුට වංචා කරනවා කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම වංචාව කාටද වෙන්නේ? Tamanටයි. මේ අර්ථ පැහැදිලි කරගත්තොත් ජීවිතේ රැක ගන්න පුළුවන් වෙයි. අල්ලස් රැගෙන රහසේ සුදුස්සන් බැහැර කොට අහිමියන් හිමියන් කොට බොහෝ පව් රැස් කළෙමි. දැන් මර ඇඳේ වැතිරී නිරයේ උපත පෙනිපෙනී හඬමින් වැළපෙමින් මන්ලොවින් යන මදෙස බලව් යන කීම නොකියනු පිණිස දරුවෙනි පව් නොකරව. රජුරෝ කියනවා යම් දවසක මරණ මංචකයට ගෙහෙලා මරණ මංචකයේ ඉඳලා ඕන් ඔව්වනම් දොඩවන්න ලැහැත්ෙන්න එපා කිව්වා. අනේ මං අල්ලස් ගත්තා. අනේ මං පව් කළා. අනේ මං වංචාවෙන් හම්බ කළා. අනේ මං මිනිසුන්ට මේ බොරු ගණන් වලට බඩු විකුණා. මිනිසුන්ගේ මේ රීරි මාංශේ උරා කාලා මං දිනුනේ. මං මේ අල්ලස් ආදිය දීලා මං කොහොම හරි මගේ දේ කරගත්තා. මෙහෙම කියා හූලා මැරෙන්න නම් එපා කියනවා. එහෙම නොකියනු පිණිස දරුවෙනි පව් නොකරව. සිතකය වචනෙන් පව් කරගන්න එපා කියනවා. නොයෙක් සතුන් මරමින් දිවි ගෙවා වැද්දෙකුසේ උණු වෙන සිතක් නැති පහත් රැකියාවන් කොට ධනේම සෙව්වා මිස සිතුවේ නෑ පරලොව ගැන. දැන් මර ඇඳේ වැතිරී නිරේ උපත පෙනිපෙනී හඬමින් වැළපෙනිමින් මනුරව යන මදෙස බලව් යන කීම නොකියනු පිණිස දරුවෙනි පව් නොකරව. මේ සත්ත්ව ඝාතන ආදිය සිද්ධ කර වාසය කරන තැනැත්තේ යම් දවසක මර ඇඳට ආවට පස්සේ පින්වතුනි මේ මර ඇඳ කියලා කියන්නේ 아무තු ඇඳක් නෙමෙයිනේ. අපි හැමෝගෙම ජීවිතේ යම් දවසක ওই මර ඇඳ කියන එකේ වැතිරෙනවා. මර ඇඳ අපි හැමෝටම උරුමයි. සමහරවිට ඇඳක් නැතුව වුණත් මරණ ඉස්සරහ අපිට වැතිරෙන්න වෙනවා. මරණය කියලා කියන්නේ පින්වතුනි හරි පුදුම එකක්. මරණය මේ පාගමනින් යන මිනිසයාට කිසි කලෙකත් ඉගිලෙනු බැරි මිනිසයාට අහසේදී මරණය එනවා. මරණය කියන්නේ එහෙම එකක්. මේ මිනිස්සයෝ නොහිතන නොපතන අමුතු ආකාරයකට මේ ජීවිතවලට මරණ එනවා. සතුටු වීම පිණිස යොදා ගන්නා ඊටාම ප්‍රිය ඊටාම සුන්දර මොහොතකත් මරණය කියන රකුසා මේ මිනිස්යාව සොයනවා. වයස් බෙහෙදයකින් තොරව මරණය නම් වූ රකුසා මේ මිනිස්යා සොයනවා. ඒ පැමිණෙන කල්හි හැම දිනා වෙනුවෙන් මර ඇඳ වෙන් වී තියෙනවා. මරණය කියන එක එහෙම එකක්. අපිට මේ දින කිහිපයකට පෙර අපිට ආරංචි වුණා අවුරුදු 32ක වගේ තරුණ වයසේ ගෑනු දරුවෙක් පිළිකා රෝගයක් හේතුවෙන් ඊටාම කෙටි කලකින් උත්පල වෙලා මිය ගියා. අවුරුදු 32 කියලා කියන්නේ කොච්චර පුංචි වයසක්ද? මේ ජීවිතේ ගත කරනකොට කොයිතරම් සොඳුරු තරුණ වයසද? නමුත් මරණය කියන්නේ එහෙම එකක්. මරණය මේ ජීවිතේට එනවා. ඒ මරණය පැමිණෙන වෙලාවේ මර ඇඳේ වැතිරිලා මං සත්තු මැරුවා, සත්තුන්ට හිංසා කළා, මෛත්‍රී කරුණා නැතුව මං ජීවිතේ ගත කළා කියලා දොඩෝ මැරෙන්න නම් ලැහැත් වෙන්න එපා දරුවෙනි. නුඹලා කිසිවෙක් පව් නොකර වාසය කරන්ට ඔන්න රජුරුව කරපු අවවාද. නැති බැරිකමින් බැටකන අසරණ කුල කතුම්
ධනයෙන් පොළඹවා පහත් ගති පිනවාගෙන අනුන්ගේ පතිනින් හා වැරදි කම් සුව විඳ දැන් මර ඇඳේ වැතිරි නිරයේ උපත පෙනිපෙනී හඬමින් වැළපෙමින් මනුලවින් යන මදෙස බලව් යන කීම නොකියනු පිණිස දරුවෙනි පව් නොකරව. සල්ලාලකම් කරන්න එපා කිව්වා. සල්ලාලකම් කර කර වාසය කරලා මේ ශරීරයේ සුළු ඊටාම කෙටි වේලාවකට ලබන අමුතු වින්දනයක් උදෙසා එක ස්ත්‍රී පුරුෂයොත් එක්ක läග සල්ලාලකම් කරලා අවසානයේ ඒ සල්ලාලකම ඉදිරියේ තමන් මර ඇඳට එනකොට තමන් කරගත්ත සල්ලාලකම් මෙවි එනවා. මං මෙච්චරක් ස්ත්‍රීන් එක්ක එකට වාසය කළා, මෙච්චරක් පුරුෂයොත් එක්ක එකට වාසය කළා, මේ විදිහේ සල්ලාලකම් කළා, මේ විදිහේ වංචා කළා. සමහරවිට මේ සල්ලාලකම් කරන ඈයන්ට ඒ උදෙසාම එනවා ලිංගිකාසිර රෝග ආදී එනවා, ඒවා වණ වෙනවා, කුණු වෙනවා, ඒවා දිහා බල අයියෝ මේ සල්ලාලකමක් නිසා වෙච්ච දෙයක් මට කියලා තැවි තමයි යන්න වෙන්නේ. තැවි මර ඇඳට ගිහිල්ලා මරණ ඉස්සරහා තනියම මේ මරණය කියන එක ඉස්සරහා අන්සරණ වෙනවා කියන එක පින්වතුනේ හොඳට මතක තියාගන්න. කෝටියක් මැදත් තනියම මැරෙන්නේ අපි. අපේ මරණයට අපි තනියම වුණ දෙන්න එපයි. අපි මරණ මංචකේ ඉන්නකොට ඔක්කොමලා සමහරවිට අඬාගෙන බලන් ඉඳී. සමහරව අපිට යන්න එපා කියයි. ඒ අය කිව්වා කියලා අපි ඉන්නද? මරණය කියන එකේදී අපිට ආදරය කරන අය අඬනවා බල අපි වටේ තියෙන පරිසරේ අහිමි වෙනවා කියලා දැනි අපිට ඇස්පියා ගන්න වෙනවා. ඉතින් එහෙමයි මරණය කියන එක. ඒ නිසා මරණය ඉස්සරහා සල්ලාලකම් කළා කියලා නොතැවීම පිණිස පව් කරන්න එපා කිව්වා. එතකොට මොනවද නොකල යුතු පව්? නොකල යුතු පව් තමයි ප්‍රාණඝාතය. නොකල යුතු පව් තමයි අනිත් අයට වංචා කිරීම. නොකර යුතු පව් තමයි සල්ලාලකම. ඊළඟට නොකල යුතු දෙයක් තමයි කම්මැලිව වාසය කිරීම. ඊළඟට කියනවා මෙහෙම. රසවත් කෑම බීමද තිබුණි මා ළඟ බොහෝ. අසරණ දිලිතුන්ට සිල්වත් මහන බමුණන්ට දානයට කිසිවක් නොදී තනිවම භුක්ති විඳිමි. දැන් ඉතින් මරාදේ වැතිරි නිරේ උපත පෙනිපෙනී අඬන මන් දිහා බලන්ට කියලා ඔහොම කියන්න නම් තියාගන්න එපා කියනවා. ඒ කිව්වේ කුමක්ද කළ යුත්තේ? දන් දෙන්න කිව්වා. හොඳට දානේ පූජා කළොත් දන් පූජා කරපු කෙනාට ඔය හිතුවිල්ල නැහැ. එයාට මොකද එන හිතුවිල්ල? මං දන් දුන්නා. අනිත් අයට දානේ පූජා කළා, එයා දානෙන් සතුටු කළා. දැන් ওই දානේ දෙන වෙලාවල් වල පින්වතුනි දානේට ලැබි හිතක් තියෙන කෙනාට කොච්චර සතුටක් උපදිනවද? මං හිතනවා මේ බණ පදහන සදහැවත් පින්වතුන්ලා ගොඩාක් දන් දෙන අය පින්වතුන්ලා දන්නවා දානේ සතුට. දානේ පූජා කළාට පස්සේ අපි හිතමු ස්වාමීන් වහන්සේලා දන් වළඳන විදිය දැකලා කොච්චර හිත සන්තෝෂ වෙනවද නේ? අපි හිතමු අපි වැඩිහිටි නිවාසයකට අසරණ දරුවන්ට අපි එහෙම කෑම දුන්නත් කොච්චර හිත සතුට වෙනවද? ඊළඟට අපි හරියට පින්වතුනි සත්තුන්ට කෑම දීලා තියෙනවා. සත්තුන්ට කෑම දීපුවම ඒ සත්තු ඒ කෑම කනවා දකින්නකොට අපිට කොච්චර සතුටුද? මාළුන්ට කෑම දාන්න බලන්න. මාළුව පැන ඒ කෑම කනකොට ඒ කෑම දාන කෙනාට සතුටු නැද්ද? හරි සතුටුයිනේ. එතකොට යාට මැවෙන්නේ යම් දවසක මර ඇඳේ අර සතුට. මං දානි දුන්නේ නෑ කියන දුක එයාට එන්නේ. බොහෝ සැප සම්පත් මා ළඟ තිබුණද මහලුව දුබල වූ මගේ මව්පිය දෙදෙනා දුකසේ වසන බව දැන ඔවුන්ට නොසැලකූ වෙමි. පවුලේ අය සමග කාබී සතුටු වූ මා දැන් අයියෝ මර ඇඳේ වැතිරි නිරේ පෙනිපෙනී සිටිමි කියලා ඕන් ඔහොම දොඩවන ජීවිතයක් නම් හදාගන්න එපා කිව්වා. ජීවත් වෙන කාලේ තමන් යම් අයුරකින් දියුණුවට පත් වෙලා ඉන්නවද? තමන්ගේ දියුණුවට පත් වෙලා ඉන්න තැන සිට කළ හැකි උපරිමයෙන් අම්මා තාත්තා දෙන්නට උපස්ථාන කළ යුතුමයි. ඇයි හේතුව? ඒ දෙන්නා නිසානේ මේ ජීවිතේ. අද පින්වතුන්ලා මේ බණපදේ අහනකොට අම්මට තාත්තට ණයගෙති නැද්ද? ඒ අම්මයි තාත්තයි දෙන්න නිසා නෙවෙයිද අද මේ සත්පුරුෂයාගේ බණපද
සත්පුරුෂ උතුමන් විසින් ලෝකයට දායාද කරපු බණපද අපිට මේ විදිහට සමන්පත් වලින් අහන්න ලැබෙන්නේ අම්මා තාත්තා දෙන්න නිසා නෙවෙයිද? ඒ දෙදෙනා අපට මේ මනුස්ස ලෝකයට එන්න තියෙන වරම හිමි කළා නම් කෝ අපට මේවා. ඒ නිසා හැම දෙයකදීම මතක තියෙන්න ඕන දෙන්නේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා දෙන්නට හොඳට සලකන්න කියන එකයි මේ කියන්නේ. හොඳට සලකලා ඒ මව්පියන් දෙදෙනාව සතුටටපත් කළොත් යම් දවසක මරණදී වැතිරී සිටියේදී අම්මා තාත්තට සැලකුවා කියලා මතක් වෙලා සතුටක්ම උපදින්නේ. මා කැමති හැම සැප ලබා දීමට බල ඇති යහපතට මඟ පෙන්වන නිසිකල ශිල්ප ලැබදුන් මගේ ගුරු පියවරු ඉක්ම යන්නට සිතමින් ඔවුන් දුන් නොවදන් තඹයකට ගරු නොකළෙමි මගේ තනි මතයට හිතුමනාපේ වැඩකොට දැන් ඉතින් මං මරණදී වැතිරී නිරේ උපත පෙනිපෙනී සිටිමි කියලා ඔහොම දොඩවන්නටත් ලෑස්ති වෙන්න එපා කිව්වා. ඒ කිව්වේ ගුරුවරයාට කීකරු වෙන්න කිව්වා. ගුරුවරුන්ට කීකරු වෙලා ගුරුවරුන්ගේ වචනයට අනුව වාසය කළොත් එහෙම ඒ කෙනාට යම් දවසක මරණය පැමිණෙනකොට ඒ කෙනා සාර්ථක මිනිසෙක්. ඇයි හේතුව? ගුරුවරයාගේ මඟ පෙන්වීම ඔස්සේ එයා ගියා. එතකොට එයා සාර්ථකයි. අපිටම ගුරුවරුන්ට කොකා පෙන්න හිටියා කියලා කෙනෙක්. ගුරුවරුන්ගේ වචනේ ගණන් ගන්න නැතුව ගුරුවරයාට කොළේ වහවහ. එහෙම හිටියා කියලා. ඒ කෙනාට මරණ එනවා. ඒ කෙනාට මරණ එනකොට එයා වැඩ වරද්දගත්ත කෙනෙක් විදිහට නේද මැරෙන්නේ. එයා වැඩ වරද්දගෙන. එතකොට අයියෝ ගුරුවරු කියපේවා අපි ඇහුවේ නෑ කියලා. එයාට එහෙම තමයි තමන්ගේ ජීවිතයේ අන්තිමේ මරණයට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මේ බණපදේ කියද්දී නම් මට කියන්න වෙනවා වර්තමාන නම් ගුරුවරයා හරියට අඳුන ගන්න ඕන. මොකද ගුරුවරුත් ඉන්නවා ගුරු හොරුත් ඉන්නවා. හරි පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් ඔය අධ්‍යාපනය ලබන්න යනකොට ගුරුවරයා ශිල්පය දෙනවට අමතරව තව දෙන්නේ මොනවද කියන එක හොඳට බලන්න. ඒකෙදී නම් දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න දරුවෙක් ශිල්ප ඉගෙනීම පිටසේ යවද්දී ඒ යවන ගුරුවරයා ශිල්පය උගන්වන්න දක්ෂ වීම වගේම ඒ ගුරුවරයා ඊළඟට දෙන්නේ මොනවද කියලා බලන්න. එහෙම බැලුවේ නැත්නම් අම්මලා තාත්තලාට යම් දවසක ගොඩාක් දුකටපත් වෙන්න වෙයි. මොකද ශිල්පයෙන් දිනු වෙච්ච දරුවෝ ඉඳී හැබැයි ಗುಣධර්ම නැති. අද සමාජලාවට දෙමව්පිය අපිත් එක්ක ඇවිල්ලා අඬ කියන කතාත් එක්ක පින්වතුනි මේ බණපද මෙහෙම කියන්නේ. එතෙන් පාපී ලාමක ගුරු හොරු ළඟට ගිහිල්ලා තමන්ගේ ಗುಣ වනසාගෙන වැරදි දෘෂ්ටි හදාගෙන අම්මා තාත්තා දෙන්නට එහෙම විශේෂයෙන් සලකන්න ඕනේ නැහැ කියලා නිකන් අමුතු මත ඔළුවට අරගෙන වැරදි කරනවා නම් අම්මා තාත්තා දෙන්නත් නැසුවත් කමක් නැහැ මැරුවත් කමක් නැහැ කියන ඔහොම අදහස් අරගෙන එහෙම අදහස් වලට තමයි දැන් ලෝකේ තැන තියෙන්නේ. ඒ වගේ අදහස් අරගෙන විනාශ වෙන දරුවෝ බිහි වෙයි ඔබ උගන්වන්නට යන තැනින්ම. ඒ නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න දරුවෙක් ගුරු ඇසුරක් ලබනකොට ඒ ලබන්නේ හරි ගුරුවරයෙක්ගේ ඇසුරක්ද කියන එක. දරුවෙක් විතරක් නෙමෙයි පින්වතුන්ලාත් සැලකිලිමත් වෙන්න ඕන බණපදයක් වුණත් අහන්න යන හාමුදුරු නමක් කාගාවට තමයි යන්නේ කියන එක. මොකද දැන් සිවුර පොරවගෙනත් ඉන්නවා. හැබැයි ශ්‍රමණයොත් ඉන්නවා සිවුර පොරවගෙන ගුණදහම් පුරන ශ්‍රමණ හොරුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේදී සැලකිලිමත් විය යුතුයි. මෙලොව පරලොව සෙත දිවියෙහි සරු නිසරු බව හොඳින් පෙන්වා දෙන බොහෝ දහම් දැන උගත් සිල්වතුන් ගුණවතුන් නිසි කල ඇසුරු නොකළෙමි. ඔවුන්ට ගරු නොකළෙමි දන් පැන් නොදුන්නෙමි කියලා ආන් එහෙම වැළපෙන්නත් තියාගන්න එපා කියනවා. හොඳට ශ්‍රමණ බමුණෝ ඇසුරු කර කර සුදුසු ශ්‍රමණ බමුණෝ ඇසුරු කර කර දන් පැන් ආදියත් පූජා කරලා යහපත හදාගන්න. සිත කය වචනයෙන් සංවරව වැළකී පවින් යහපත් දිවි ගෙවන උතුමන් ඇසුර හරි උතුම්. එහෙත් මම පුළුවන් කලේ ඒ ඇසුර නොලැබුවෙමි. එනිසාම සිල් ගුණ දන් පින් නැත කෙරුණේ. දැන් මරණදී වැතිරී නිරේ උපත පෙනිපෙනී සිටිමි. ඕන් ඔහොම කියන මට්ටමට එන්න එපා කියනවා. ලස්සනයි රජ කෙනෙක් ඒ කාලේ කියලා දීලා තියෙන ඒවා. අපේ රටවල් පාලනය කරන පාලකයන්ට පුළුවන් නම් අඩු ගානේ මේ බණපද මෙහෙම කියවලා මේ බණපද වලින් තමන්ගේ ජීවිතෙත් හදාගෙන මහජනයාට මේවා කියලා දෙන්න. කොච්චර සුන්දර වේද? කොච්චර සුන්දර වේද? එකල රජවරු
බෝධිසත්ව රජුරු මේවා තමයි කියලා දීලා තියෙන්නේ මහජනයාට. හොඳට සිත කය වචනේ සංවරව වාසය කිරීම ගැන. ඉතින් ওই විදිහට කියලා රජුරු අවසානට මෙහෙම මේ කරුණු පහසලා තියෙනවා. මේ දැන් කිව් කරුණු දරුවෙනි තොපසිත දරා නුවණින් අරුත් විමසා කළ යුතුය යහපත. එයද තොප වහවහා කරගත යුතුයමය. නොකල යුතු වැරදි දෙය වහා දුරු කළ යුතු. ඒ ගුණවතා කිසි කල නෑමය පසුතැවෙන්නේ මෙලොවත් පරලොවත් සතුටින්ය වසන්නේ. පසු නොතැවීම පිණිස කරුණු ජනසන්ධ රජ්ජුරුවෝන් ඔය විදිහට හරි ලස්සනට කියලා දුන්නා. මහජනයා එදා මේ ජනසන්ධ රජුගේ මේ අවවාද හොඳට හිත්හි දරාගෙන මහජනයා වෙනස් වුණා ඊට අනුරූපව. පව් නොකර පිනම කරමින් වාසය කළා. යහපතම කරමින් වාසය කළා. රජුරුව 90ම යන රටවැසියෝ පිරිසක් බිහි වුණා. ඉතින් මේ ජාතක පුවත අවසන් කළේ භාග්‍යතුන් වහන්සේ එකල ඒ ජනසන්ධ රජුරුව මහා බෝධිසත්වයෝ මරණින් මත්තේ මහා ජනයාට සිත සැලසූ නිසා ස්වර්ග පරායන වුණා සුගතිය ගියා. මහා ජනයාත් රජුගේ වචනයට අනුව කටයුතු කරපු නිසා මරණින් මතු ස්වර්ග පරායන වුණා. ඉතින් අපි අපේ ජීවිතේට මේ උතුම් අවවාද හොඳට ගලපා ගත්තොත් අපේ ජීවිතේටත් පින්වතුනි සුගති සැප සලසන කල්යාණ මිත්‍ර ඇසුර අහිමි නොවීම පිණිස පවතින උදාර පුණ්‍ය ධර්මයන් අපට රැස් කරගන්නට අවකාශ ලැබෙනවා. ඉතින් අපි කොයි කාටත් මේ ජනසන්ධ ජාතකයේ තියෙන ඒ සොඳුරු අවවාද හොඳට හිතී දරාගෙන යලි යලින් මේ ජාතක පුවත් කියවන්න පින්වතුනි. මේ ජාතක කතා තරමක් දිග නිසා අපිට ටිකක් ඉක්මනින් පින්වතුන්ලාට කියලා දෙන්න වෙනවා. කාල වේලාව අනුව සලකලා නුවණ වැඩෙන බෝසත් කතා 46 වෙනි පොතේ මම මේ කියා දීපු ජාතක පොත තියෙන ජනසන්ධ ජාතකයේ පින්වතුන්ලා කියව ගන්න. කියවල තමන්ගේ ජීවිතය ඒ අනුව හැඩගස්වාගෙන ගෞතම සාසනයේ පිළිසරණ සදා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවල් අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්ව දරු ඒ පින්වතුන්ලාගේ නමින් මීට මාස 3කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු 2022 ජනවාරි මාසයේ 5 වන දින මියගිය පින්වත් සුධර්මා චන්ද්‍රාවතී ආරම්භගේ පුංචි අම්මාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් සෝමාවතී ආරම්භගේ මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. දෙමාපිය දෙපාර්ශවයේම මිය පරලෝ ගිය සියලුම ඥාති සමූහයාටද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් චන්ද්‍රසේන ලියනගේ පියාණන් ඇතුළු පවුලේ සහෝදර පිරිසට ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. යහපත් අනාගතයක් පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද සැලසේවා. ඥාතීන් හට පවුලේ සියලු දෙනා හට ධර්මාවබෝධය පිණිස ඒකාන්ත කොට මේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් පතනවා. විශේෂයෙන් ධර්ම දානයන් සිදු කළ නොම්බර 19/4 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත මහර කඩවත යන ලිපිනේ පදිංචි පින්වත් වෛද්‍ය ලසන්තා ශ්‍යාමලී ලියනගේ මහත්මියට එතුමිය මේ වෙනකොට දැනට විදේශගතව සිදු කරන වෛද්‍ය වෘත්තීය කටයුතු මේ වගේම එතුමියගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කර ගැනීම පිණිස ඒකාන්ත වශයෙන්ම මේ අති උදාර ධර්ම දානමේ පින හේතු වාසනා වෙත්වා. මේ පින අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය එතුමියට ලැබෙත්වා. රැස්කල පිනේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය හේතු වෙලා ඒ කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. එතුමියටත් එතුමියගේ පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත්
මේ ගෞතම සාසනේ කලන මිතුරු ඇසුරේ සුවසේ පින් රැස් කරගෙන සුවසේම ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.